අයිබෝවන් මේ වීඩියෝ එකෙන් අපි එකතු වෙන්නේ ශුද්ධ ජීව විද්‍යාව මයික්‍රෝබයොලොජි වල අවසාන කොටසට. හරි. ඒ කියන්නේ ආහාර හා ශුද්ධ ජීවීන්. ඒතර මෙතනින් මයික්‍රෝබයොලොජි ඉවරයි. ඒතර මයික්‍රෝබයොලොජි හොඳ වැදගත් පාඩමක්. මොකද අපිට මම කලින්ම කිව්වා මේක ලකුණු ගන්න තියෙන හොඳ අවස්ථාවක් ඕගොල්ලන්ට. හරි. ෆුල් මාක්ස් ටික. ඒ කියන්නේ මේකේ ප්‍රශ්නයක් ඕගොල්ලෝ ලිව්වොත් ඒකේ ෆුල් මාක්ස් ටික ගන්න පුළුවන් වෙන විදිහට ඕගොල්ලන්ට රචනා ප්‍රශ්නයක් එහෙම පාඩම් කරගන්න පහසුව තියෙනවා. අනෙකුත් සමහර පාඩම් වලට වඩා. ඒ අනුව මේ ආහාර හා සුද්ධ ජීවීන් කොටසෙන් මේක අවසන් වෙනවා. අවසන් වුණාන් පස්සේ නැවත එකලස් කරලා ඔයගොල්ලෝ වීඩියෝස් ටික බලන්න. හරි. උඩ ඉඳලා කීපතාව බලපුවම අනිවාර්යයෙන්ම මේක ඔයගොල්ලන්ට සාර්ථක කරගන්න පුළුවන්. හරි. ආහාර ප්‍රධාන වශයෙන් දැන් අපි ගොඩක් වෙලාවට කතා කරා සුද්ධ ජීවීන්ගෙන් ඇති වෙන බලපෑම් ගැන මේ පෞගිය වීඩියෝස් වල. එකක් රෝගාට ගන්නවා එක රෝගාට ගන්න එක ඉඳලා කතා කරාම බලපෑම් නේද ඊට පස්සේ අපි සමහරක් ඒවා අපිට වාසිදායක බලපෑම් වුණා ඊට පස්සේ පරිසර දූෂණය වගේ ක්‍රියාවලිය වලටත් සමහරක් සුද්ධ ජීවීන් බලපෑමක් කරා වගේම අපිට මේ බලපෑම අවම කරගන්නත් දායක වුණා සුද්ධ ජීවීන්. ඉතින් කෙසේ හෝ මේකෙදි අපි ආහාර ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට ආහාර නරක වීම කියන සාධකය ගොඩක් වෙලාවට එන්නේ මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයන් නිසා. මේ ආහාර නරක වීම නැත්නම් ඒකෙදි ප්‍රධාන වශයෙන් අපි කියන්නේ මොකද ආහාර වල අර ගුණාත්මක තත්ත්ව නැතුව යනවා. හරි. ප්‍රධාන වශයෙන් අපි ආහාර විදියට ගන්න ඒවා කොහොමද මොනවද මේ ලබා ගන්න ඒවා අපි ආහාර ගොඩක් වෙලාවට ගන්න එක්කෝ ශාකමය ආහාර. එහෙම නැත්නම් සත්ව ආහාර. ශාකමය ආහාර කියන්නේ ධාන්‍ය ඊට පස්සේ එළවලු පළතුරු ඒක. සත්ව ආහාර කියන්නේ කිරි, මස්, මාළු, බිත්තර ඒ වගේ දේවල්. ඒතර මේ ආහාර හැමතිස්සෙම අපේ ගොඩක් වෙලාවට කියනවා සැකසීම. එහෙම නැත්නම් පිළියෙල කිරීම. ආහාරවල පිළියෙල කිරීම ඊට පස්සේ සැකසීම. වගේ දේවල් වලදී පිළියෙල කිරීම නැත්නම් හැසිරවීම. ඒ වචනේ පා ඒක මම බලනම් ලියුවේ හරි. හැසිරවීම. සැකසීම, හැසිරවීම, පිළියෙල කිරීම ආදී අවස්ථාවලදී හැමතිස්සෙම මේ ආහාර කවුරු මගින් ආසාදන නැත්නම් අපි කියන්නේ බලපෑමකට ලක් වෙන්න පුළුවන් කාගේද සුද්ධ ජීවීන්ගේ. උදාහරණයක් විදිහට දැන් එළවලු ගබඩා කරනවා නම් කඩලා ඉවරලා ඒක ගබඩා කරනවා නම් එතෙන්දී කන්ටැමිනේට් ඒ කියන්නේ සුද්ධ ජීවීන් එක්ක මිශ්‍ර වීමක් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රවාහනය කරන සමහරක් වෙලාවට එකම එළවලු කූටි තමයි හැම එකටම නේද? එක තැනකින් ලෝඩ් එකක් ගෙනියනවා ඊට පස්සේ ආපහු ඒක බලලා වෙන තැනකින් තව ලෝඩ් එකක් ගෙනියනවා. එතකොට ඒ අර කලින් එකේ තිබිච්ච මොනවා හරි සුද්ධ ජීවී ප්‍රමාණයක් අර හොඳ එළවලු පළතුරු වලට ගෑවෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපි ඒක මිලදී අරගෙන නේද වෙළඳ පොලේදී ඊට පස්සේ ආපහු මේ වගේ බලපෑම් වල ලක් වෙන්න පුළුවන්. ආපහු අපි ඒක පරිභෝජනය කරනකොට එතන ආපහු සුද්ධ ජීවීන්ගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. කෙසේ හෝ සැකසීම හැසිරවීම ආහාරයක් ලබා ගැනීම ඉඳලා ඒ කාර්යයන් වලදී විවිධ අවස්ථාවලදී එතෙන්ට සුද්ධ ජීවීන් බලපෑම් කරන්න පුළුවන් ආහාරයට ඇතුල් වෙලා ඒකේ ගුණාත්මක තත්ත්වය වෙනස් කිරීම මගින්. හරි. ඒතර මේකේ ප්‍රධාන වශයෙන්ම අපි කියනවා හරි ආහාරය ගත්තාම ආහාරයේ දැන් ඇපල් ගෙඩියක් කියලා හිතන්නකො නේද? මේ ඇපල් ගෙඩියක් ගත්තාම මේ ඇපල් ගෙඩියේ හැම පෝෂකයක්ම වගේ තියෙනවා. හරි මේකේ හැම පෝෂකයක් ග්ලූකෝස් තියෙනවා ඊට පස්සේ ප්‍රෝටීන කොටස් තියෙනවා ලිපිඩ මේ ද්‍රව්‍ය තියෙනවා හරි ගොඩක් මේකේ හොඳ හැම පෝෂක ද්‍රව්‍යයකින්ම හරි සීනි වර්ගද කාබෝහයිඩ්‍රේට් ඊට පස්සේ ප්‍රෝටීන වර්ග හැම දෙයක්ම මේකේ අන්තර්ගතයි විටමින වර්ග හැම දෙයක්ම. ඒතර මේ වගේ ආහාරයක් යම් සුද්ධ ජීවියෙකුට අපි කියනවා රෝපණ මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියලා. ඇයි එහෙම කියන්නේ? ඒ තරමට මේ ආහාරය අපි ගන්න ආහාරයක මොනවද තියෙනවද? පෝෂක තියෙනවා. අරගොල්ලන්ට නිකන් අර හොඳ අවස්ථාවක් හරි පාටියක් හම්බුනා වගේ. හරි මෙයාගේ ආහාරයක් හම්බුනාම නේද? සුද්ධ ජීවී. ඒ නිසා ඒගොල්ලෝ පහසුවෙන් අපේ ආහාර ආක්‍රමණය කරන්න ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා සුද්ධ ජීවී. ඒතර යාට අවස්ථාවක් හම්බෙච්ච ගමන් ඒගොල්ලෝ ආහාරය මත වර්ධනය වෙලා ඒ ආහාරයේ තියෙන ගුණාත්මක තත්ත්වය නැති කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ආහාර නරක වීම කියන එකට අපි
කියන්න ඕනේ ආහාර නරක වීම යන කොහොමද කියලා ඇහුවොත් එහෙම විභගත එකේ හරි අපිට තියෙන්න ඕනේ අර්ථ දැක්වීම. හරි ඒක තමයි කොහොමද කියන්නේ ආහාර නරක වීම කියන්නේ ආහාරයේ සුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා ආහාරයේ සුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා එහි වූ රසායනික භෞතික ජීව විද්‍යාත්මක ගුණාංග වෙනස් වීම. හරි. ආහාරයක් මත සුද්ධ ජීවීන් වර්ධනය වෙලා ඒ ආහාරයේ තියෙන රසායනික භෞතික ජීව විද්‍යාත්මක ස්වභාවය වෙනස් වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වී. පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වීම තමයි අපි කියන්නේ මොකක්ද කියලාද ආහාර නරක වීම කියලා. ඒතකොට මේ කාරණා තුන යටතේ ඔයගොල්ලෝ අර්ථ දැක්වීම ලබා දෙන්න ඕනේ. හරි. සුද්ධ ජීවි වර්ධනය වෙන රසායනික භෞතික ජීව විද්‍යාත්මක ස්වභාවය වෙනස් වෙලා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වී. ප්‍රධාන වශයෙන් ආහාර වල ගත්තාම මේක කරන්නේ ප්‍රධාන වශයෙන් මේ දේ කරන්නේ කියන්නේ නරක වීම කියන දේ කරන්නේ විෂම පෝෂී බැක්ටීරියාව කියලා අපි කියනවා. විෂම පෝෂී බැක්ටීරියාව ඊට පස්සේ ආපහු දිලීර ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාණ්ඩය තමයි ආහාර නරක වීමට දායක වෙන්නේ. වෛරසයක් වගේ ඇවිල්ලා අපලගේ දෙයකට ආස්වාදනය වෙන්නේ නැහැ. හරි බොහෝ වෙලාවට. ඒවා ගොඩක් වෙලාවට ජීවි සෛල එයාලට විශේෂිත වූ කෙනෙක් ඉන්නවා. දැන් ශාක වලට ආස්වාදනය වෙලා තමන්ගේ ජීවන චක්‍රය පවත්වාගෙන යන කට්ටිය ඉන්නවා. හරි. ඒතර ඒගොල්ලෝ මේ කෑම හොයව යන්නේ නැහැ. හරි. කිරි එකක් තියෙනවා නම් ඒකටයි එහෙම ඒගොල්ලෝ වර්ධනය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නම් කිසිමන සජීවි සෛලයක්. ඒතර ආහාරයට ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ මෙන්න මේ කට්ටිය. ඒතර නිකම්ම බැක්ටීරියා කියලා කිව්වොත් ඒක වැරදි. අපි එන්න ඕනේ විෂම පෝෂී බැක්ටීරියා. මොකද විෂම පෝෂී තමයි තමන්ගේ කාබන් අවශ්‍යතාවය සපුරගන්න ආහාර මත යැපෙන්නේ. ස්වයං පෝෂී යනකම් ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් ගන්න අකාබනික කාබන්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. විෂම පෝෂී බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් දායක වෙනවා. ඒක දිලීර කොහොමද විෂම පෝෂී? ඒ නිසා ඒ කාණ්ඩ දෙක තමයි ප්‍රධාන වශයෙන් ආහාර නරක වීමට බලපාන. මේ දෙගොල්ලෝ ප්‍රධාන වශයෙන් මොකක්ද කරන්නේ? ආහාරයේ මතට ඒගොල්ලන්ගේ එන්සයිම් බහිස්සෛලීය එන්සයිම නිකුත් කරනවා. කියන්නේ ආහාරයක් තියෙනවනේ දැන් මේ අපල විදිහේ තියෙනවා නම් මෙතෙන් දෙනවා බැක්ටීරියාවක් විෂම පෝෂී කෙනෙක්. හරි. මෙයා මොකද කරන්නේ? මෙයාගේ තියෙන එන්සයිමයක් මේ මතට නිකුත් කරනවා. ඒතකොට මේ එන්සයිම හේතු වෙනවා බොහෝ වෙලාවට මේකේ තියෙන මේ ආවරණ පොත්ත කියලා අපි කියන්නේ පොත් එහෙම ටිකක් ජීර්ණය කරලා එතනට එයාට ඇතුල් වෙන්න මඟ පාදලා දෙන්න ඒ එන්සයිම ක්‍රියා කරනවා. හරි. නැත්නම් එතනින් එයා ඒ පෝෂක ද්‍රව්‍ය ටික ලබා ගන්නවා. මෙතෙන්ට යම්පත් වුණාම ඒ ඇතියි. ඒතර මේ විදිහට ආහාරය මත බයිසයිලියස් එන්සයිම ශ්‍රාවය කිරීමකින් ඒකේ තියෙන පෝෂක ජීර්ණය කරලා ඒ සුද්ධ ජීවියා මගින් ඒක ලබා ගැනීම සිදු කරනවා. ප්‍රධාන වශයෙන් ඔය දේවල් ටික තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒතර ඊළඟට දැනගන්න ඕනේ බයිසයිලියස් එන්සයිම කියන මොනවද? හරි. ආහාරයක තියෙන මොනවද ඊට කලින්? ආහාරයක තියෙනවා කාබෝහයිඩ්‍රේට්. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වලට අදාළ බයිසයිලියස් එන්සයිමයක් විදිහට සුක්‍රේස් වෙන්න පුළුවන් නේද? ඇමයිලේස් වෙන්න පුළුවන්. කොයි එකක් කාබෝහයිඩ්‍රේට් නේ පොදුවේ. ඒතර ඒවට අදාළ එන්සයිම නිකුත් කරනවා. එතකොට ඒ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙලා අදාළ පලහම් වෙනවා. ඊට පස්සේ ප්‍රෝටීන නම් ප්‍රෝටියෝලිටික් එන්සයිම කියලා අපි කියනවා. පොදුවේ කාණ්ඩයක් විදිහට ගත්තාම ප්‍රෝටියේස් ඊට පස්සේ කාබොක්සිපෙප්ටිඩේස් ඒ වගේ. හරි. ලිපිඩ නම් ලයිපේස් වගේ ඒවා දාලා ලිපිඩ ජීර්ණය කරනවා. ඒතර ඒ වගේ බහිස්සෛලීය එන්සයිම දාලා මේ යොදාගෙන ඒගොල්ලෝ කොහොම හරි ඒ ආහාරය ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒ පෝෂක ටික ලබා ගැනීම සිදු කරනවා. ඊළඟට මේක තව වැදගත් සාධකයක් තමයි මේ ආහාරයට ඇති වෙන විපර්යාස. ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිද්ධ වෙනවා. ආහාරයට එන විපර්යාස. පළවෙනි විපර්යාසය තමයි භෞතික විපර්යාස. ආයි රසායනික විපර්යාස. භෞතික විපර්යාස වෙනවා රසායනික විපර්යාස වෙනවා. මේ මොකද්ද කියන්නේ? යම් ආහාරයක් මත ශුද්ධ ජීවිය දැන් ඔන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. එයාගේ ආහාර අවශ්‍යතාවය සඳහා. ඒතර එයා ආහාරයෙන් ලබා ගන්න විතරක් නෙමෙයි ආහාර ලබාගෙන එයා දෙන ගහණයක් නේ. තමන්ගේ ජාතිය කට්ටිය බෝ කරන්න පටන් ගන්නවා. ඒක ඒගොල්ලෝගේ හැටින්
අනෙක් සතුන් වගේ නෙමෙයි. මොකද ශුද්ධ ජීවීන් ගත්තාම ඉතා විශාල වශයෙන් මේ දවසක් තුල ඒගොල්ලෝ ගහන්නේ පරම්පරා ගණනාවක්. පරම්පරා සමහර වෙලට 100කට කිට්ටු වෙන විතර ඒගොල්ලෝ දවසක් තුල පදන. ඉතින් ඒ බැක්ටීරියා වගේ සමහර බැක්ටීරියාවල විනාඩි 20යි සෛලයක් විභාජනය වෙන්න සෛලය දෙගුණ වෙන්න ගත වෙන කාලය. ඉතින් හිතන්න ඔබ එතකොට නේද? විනාඩි 20ට ඒගොල්ලෝ පරම්පරාව දෙගුණ කරගන්නවා. මෙතෙන් එක බැක්ටීරියාව නම් ආවේ ටිකක් වෙලාවයි දෙකක් වෙනවා. ඊළඟ හතරක් වෙනවා. ඊළඟ අටක් වෙනවා. මොහොම විශාල අදාළ බැක්ටීරියා ගහණයක් ඒ ආහාරය මත නිෂ්පාදනය වෙනවා. ඒතකොට ඒක තත්ත්වය එන්නේ මොනවානවා කියලා කියන්නේ දරුණු වෙනවා නේ. තත්ත්වය දරුණු වෙනවා එන්නේ. මේ කෙසේ හෝ තත්ත්වය දරුණු වෙද්දී අපිට මෙන්න මේ වගේ විපර්යාස ආහාරය දකින්න පුළුවන් වෙනවා. ඒ ශුද්ධ ජීවියාගේ ආසාදනයේ හේතු වෙන්නේ නැති වෙනවා. ඒතකොට භෞතික විපර්යාසයට අපිට කතා කරන්න පුළුවන් මෙන්න මේවා ආහාරය මුලින්ම මෘදු වෙනවා. ඇල්ලුවම නිකන් බිල යනවා. හරි පළතුරු වල වෙන්නේ මෘදු වෙනවා. කලින්ට වඩා කලින් තදට තිබ්බ එක දැන් එබෙනවා. හරි මෘදුයි. ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ? වර්ණී භවනය. ඒ කියන්නේ වර්ණ වෙනස් වෙනවා. වර්ණී භවනය කියලා අපි කියන වර්ණ වෙනස් වීම දුර ප්‍රශ්නයක් නෑ. වර්ණය වෙනස් වෙනවා. පැහැ වෙනස් වෙනවා. ඒ කියන්නේ රතු පාට තිබ්බ එකකදී දැන් යන දුඹුරු පාට වෙලා තැනකින්. අන්න ඒතකොට අපි කියනවා එතෙන්ද ශුද්ධ ජීවී ආසාදනයක් වෙලා එතන විපර්යාසයක් කියලා. ඊළඟට ආපහු කියනවා නූල් වැනි ස්වභාවය. නූල් ස්වභාවයක් හටගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේකට අපි ඉංග්‍රීසි වලින් ටර්ම් එක කියනවා ropinus. R O P I N E S ropinus. ඒ වගේ තත්ත්වයක් එනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිරි වලින් කිරි නරක් වෙනකොට මේක ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්. දැන් කිරි සාමාන්‍ය ද්‍රවයක් විදිහට මේව ඇඳේ පෙරලනවා. එහෙම නැතුව අර නිකන් ඉන්දියාප්පුවක් කරනවා වගේ. හරිද? මේව නූල් කිරි වලින් මෙහෙම ඇක්කෙනවා. අන්න ඒක අපිට කියන්න පුළුවන් මේ ropinus තත්ත්වය ඇවිල්ලා කියලා. ඒතර මේක ඒ වගේ වෙනවා. ඊට අමතරව කේක් වල එමත් ඕක වෙනවා. කේක් එක මෙහෙම කඩපුවම මේ නූල් වගේ. හරි අපෝ ඔය ලිපිඩමය ආහාර වල කැවුම් වල එමත් වෙනවා. කල් ගියාම කඩලා බලපුවම මේව ඇදිලා යනවා නූල් වගේ. හරි. ඒක නූල් ස්වභාවය. ඊට පස්සේ අපෝ විෂ එකතු වෙනවා. විෂ ද්‍රව්‍ය එකතු වෙනවා. හරි. විෂ ද්‍රව්‍ය එකතු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හදන විවිධ සංයෝග නිසා ආහාරය තුළ විෂ ද්‍රව්‍ය අපිට එකතු වෙනවා. ඒක දකින්න ඕන නැත්නම් දැනෙන්න අපිට රසයේ විදියට නැත්නම් විෂ ද්‍රව්‍ය එකතු වීම සිද්ධ වෙනවා. ඒකත් භෞතික විපර්යාසය. අවසානයේ තමයි සෙවල. සෙවල එහෙම නැත්නම් මැලියම්. හැදෙනවා. ආහාරය මත නිකන් සෙවල ගතියක් ඇති වෙනවා. විශේෂයෙන්ම මස් වල මාළු වල එහෙම මාළු ගන්න ගියාම කියන්නේ සෙවල දෙනවා නම් ගන්න එපා ඒක පරණයි කියලා. හරි. ඉතින් අල්ලලා බලන්න ඕනේ නේද සෙවල දෙනවද කියලා. දැන් මේ කාලේ අර කොරෝනා ගෝලෙන් ඉඳලා ගොඩක් මාළු ගන්නෙත් නැහැ නේද? කෙසේ හෝ මෙහෙම සෙවල මැලියම් ඇති වෙනවා ප්‍රධාන වශයෙන් ඒ මාළු මස් වල තමයි ප්‍රධාන වශයෙන් ඒක දකින්න පුළුවන් වෙන්නේ. අනෙකුත් එළවලු වල එහෙම සමහරක් වෙලාවට එහෙම සෙවල ගතියක් තියෙනවා නම් ඒ නරක වීමට ලක් වෙලා ශුද්ධ ජීවීන් මත. ඊළඟ රසායනික විපර්යාස ගත්තාම රසායනික විපර්යාස ආකාර තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. හරි මේ තුන ගොඩක් වැදගත්. ඒක අර නිරන්තරයෙන් බහුවර්ණයෙන්ම හදන්න පුළුවන් හොඳ තැන. හරි. පළවෙනි එක තමයි හරිද? පළවෙනි එක අපි කියනවා පැසීම්. හරි. පැසීම්. පැසීම පූර්ති භවනය. පූර්ති භවනය මුළු වීම. මේ මෙහෙම නම් තුනක් දීලා තියෙන්නේ ආහාර ද්‍රව්‍ය මත පදනම් වෙලා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ආහාරයක් නම් ඒක වෙන ඒකට රසායනික විපර්යාසය තමයි පැසීම. පැසීම කියන්නේ. ප්‍රෝටීනමය ආහාරයක් නම් ඒකට වෙන රසායනික විපර්යාසය පූර්ති භවනය. ලිපිඩමය ආහාරයක් නම් ඒකට වෙන රසායනික විපර්යාසය මොකද්ද? මුඩු වීම. මේකෙදි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම දැන් පැසීමේදී වෙන්නේ කාබෝහයිඩ්‍රේට්මය ආහාරයක් තියෙනවා. මේක මූලිකවම හරිද? මූලිකවම මොකක්වටපත් වෙනවද? ඒ කාංගාර කියන්නේ ග්ලූකෝස් හරි එහෙම නැත්නම් ඒ වගේ එකක් වලටපත් වෙනවා. නැත්නම් අපි කියනවා සරල කාබෝහයිඩ්‍රේට් පොදුවේ හරි. අපි දන්නේ මොකද්ද කියලා. එක ඒවා කාබෝහයිඩ්‍රේට් ගන්නවා තියෙන නිසා මේක සරල කාබෝහයිඩ්‍රේට් එකක් වටපත් කරනවා. ඒ අදාළ බැක්ටීරියාවන්ගේ එන්සයිම් අංග. උදාහරණයක් විදිහට ඇමයිලේස් ග්ලයිසයිඩ් ගන්නවා නම් එතකොට පිස්ටේන් ග්ලූකෝස් හැදෙනවා මෝල්ටෝස් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේක සරල කාබෝහයිඩ්‍රේට් තවදුරටත් මධ්‍යසාර හරි අම්ල මධ්‍යසාර වායු අම්ල වර්ග විවිධ ඊට පස්සේ මධ්‍යසාර වායු වලට පත් කරනවා
සැකරොලිටික ශුද්ධ ජීවීන් වගේ. ක්‍රියාවලිය පැහැදිලිද? කාබෝහයිඩ්‍රේට් ආහාරයක් තියෙනවා. ඒක සරල කාබෝහයිඩ්‍රේට් එකකට පත් කරනවා. ඒකත් කරන්නේ ශුද්ධ ජීවීන් වගේ. ශුද්ධ ජීවීන් බයසැලිය ශ්‍රාවය කරන විවිධාකාර වූ එන්සයිම්. ඇමයිලේස් නෙමෙයි මම හිතන්නේ නිකන් උදාහරණයක් විදිහට ලිව්වේ. සුක්‍රේස් වෙන්න පුළුවන්, මෝල්ටේස් වෙන්න පුළුවන්. ඒ වගේ එන්සයිම් එකක් මගින් මේක සරල කාබෝහයිඩ්‍රේට් එකකට පත් කරනවා. ඒ සරල කාබෝහයිඩ්‍රේට් කියන්නේ ග්ලූකෝස් කියලා කියන්නේ. ඒක තවදුරටත් හරිද? කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ අම්ල පැසීමේ ක්‍රියාවලිය අපි ඉගෙනගෙන තියෙනවානේ. එතිල් මධුසාරයම හැදුවේ නේද? ලැක්ටික් අම්ලය හැදුවේ. ඒතර අන්නේ පැසීමේ ක්‍රියාවලිය තමයි මෙතනදී මේ කියන්නේ. සැකරොලිටික සුද්ධීන් කියන්නේ පැසීමේ ක්‍රියාවට දායක වෙන කට්ටිය. මේක උදාහරණයක් නමක් කිව්වොත් සැකරොමයිසිස් ඊස්ට්. අන්නේ වගේ කට්ටිය විසින් මොකක් කරනවද? මේ සරල කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් වගේ ඒවා මත පැසීමේ ක්‍රියාවලිය සිදු කරනවා. ඒතර හරියටම පැසීම වෙන්නේ මෙතෙන්දී හරි. ප්‍රතිභවනය කියන්නේ මොකක්ද? ප්‍රෝටීන මේ ආහාරය. හරි මොන ප්‍රෝටීන ආහාරයක් තියෙනවා ඒ මත ක්‍රියා කරනවා කොයි සුද්ධියෙන්ද ප්‍රෝටියෝලිටික් ශුද්ධ ජීවීන් ඒ මත ක්‍රියා කරනවා ඒ මත ක්‍රියා කරලා ඒගොල්ලෝ ප්‍රෝටියෝලිටික් එන්සයිම් ඒකට නේ ප්‍රෝටියෝලිටික් එන්සයිම් කියන්නේ පොදුවේ ප්‍රෝටීන ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම් ඒවා මගින් මොනවා කරනවද ඇමයිනෝ අම්ල ඊට පස්සේ ඇමෝනියා H2S බවට පත් කරනවා මොනවද ප්‍රෝටීන් ඇමෝනියම් ඇමයිනෝ අම්ල බවට පත් කරනවා තවදුරටත් වියෝජනය කරලා ඇමෝනියා සහ H2S බවටත් ඒගොල්ලෝ පත් කරන්න කටයුතු කරනවා ප්‍රෝටියෝලිටික ජීවීන් වගේ මුඩු වීම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ලිපිඩ මේ ආහාර නම තෙල් වලින් හදපු ක්‍රියාවනක මුඩු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ලිපෝලිටික මේකට දායකන සුද්ධ ජීවීන් කියනවා ලිපෝලිටික් දැන් කවුද සැකරොලිටික ඉන්නවා ප්‍රෝටියෝලිටික ඉන්නවා ආය ලිපොලිටික ඉන්නවා ඒ ජීවීන් කියන නම හරි ඒ එයාලා ක්‍රියා කරන උපස්තරයේ මත තමයි නම් දාලා තියෙන්නේ ලිපිඩ මොනවාකට පත් කරන මේගොල්ලෝ විවිධ එන්සයිම් වර්ගයෙන් මේ දාම්ල හා ග්ලිසරෝල් බවට පත් කරනවා ඔය ක්‍රියාවලිය තමයි සරලව රසායනික ජීර්ණය යටතේ එතන විපර්යාස දැන් මේ කොටසෙන් අපි කතා කරේ ආහාරයට සිද්ධ වෙන පුළුවන් විපර්යාස වර්ග දෙකයි භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස භෞතික විපර්යාස පහක් වගේම රසායනික විපර්යාසයේ ප්‍රධාන තුනක් ඒ වෙන්නේ මොකද්ද කියන එකත් ඔයගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ. ඔක මොකද පටලවල බවරණුන්ට එම දෙන්න පුළුවන්. ව්‍යුහගතයකට අහන්න පුළුවන්. සහ රචනා ප්‍රශ්නයක් පිටිසටනක් එන්නත් පුළුවන්. හරි. ආහාර නඩකියමු කියලා තව රචනා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. හරි. එහෙනම් මේ ටික හරි ඊට පස්සේ ආහාර නරක වීමට බලපාන සාධක ආහාර නරක වීමට බලපාන සාධක බලමු අපි ආහාර නරක වීමට බලපාන සාධක මොනවද කියලා සාධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි එකක් බාහිර සාධක ආපහු අභ්‍යන්තර සාධක බාහිර සාධක කියන්නේ බාහිර පරිසරයෙන් මොනවද ආහාර නරක වෙන බලපාන සාධක අභ්‍යන්තර සාධක කියලා කියන්නේ ආහාරයේ අභ්‍යන්තරේ ආහාරය ඇතුළත තියෙන මොනවාරි සාධක එකට බලපානවද කියන එක හරි බාහිර සාධක විදිහට පළවෙනි එක තමයි උෂ්ණත්වය බාහිර පරිසරයේ තියෙන උෂ්ණත්වය බලපාන ප්‍රධාන වශයෙන් ආහාර නරක වීම සඳහා ඒ කියන්නේ ශුද්ධ ජීවීන් වර්ධනය වෙනවා. හරි. ගොඩක් වෙලාවට පහළ උෂ්ණත්වවලදී ඒ කියන්නේ සෙල්සියස් 4ට හරි සෙල්සියස් 4ට 15 වගේ උෂ්ණත්වවලදී ශුද්ධ ජීවීන්ගේ වර්ධනය ගොඩක් අඩුයි. බොහෝ ශුද්ධ ජීවීන් සෙල්සියස් 4ට වඩා උෂ්ණත්වයේදී අක්‍රිය වෙනවා කියලා අපි කියනවා. ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. හැබැයි අක්‍රිය වෙලා ඔහේ බලාගෙන ඉන්නවා කියන්නේ ඒ වගේ ඉන්නවා සෙල්සියස් 4ට අඩු උෂ්ණත්වවල වෙනවා උෂ්ණත්වය ප්‍රශස්ත කියන්නේ ඊට පස්සේ දැන් ඒගොල්ලන් ප්‍රශස්ත උෂ්ණත්වයේදී ඒගොල්ලෝ හොඳින්ම වර්ධනය වෙනවා ඒක පරිවේශී උෂ්ණත්වය කියලා කියනවා ප්‍රශස්ත උෂ්ණත්වයේදී අධික වර්ධන වේගයක් ඒගොල්ලෝ පෙන්වන්න කරනවා දැන් අර හාමතේ වගේ ඉන්න දැන් ගොඩක් වෙලාවට ශීතකරණය වගේ තියෙන්නේ සෙල්සියස් 4ක උෂ්ණත්වය කියලා අපි කියනවා මේකෙදිත් වර්ධනය වෙන කට්ටිය ඉන්නේ.
සෙල්සියස් 4දී වර්ධනය වෙන කට්ටිය ඉන්නවා ගැටලුවක් නැති කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට ශීතකරණය දැම්මා කියලා නෑ. ඒගොල්ලෝ කැම නරක කරනවා. ඒ කියන්නේ ශීතකරණයත් අපිට එළියේ තියෙනවට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වැඩි තියාගන්න බෑ. ඒකෙත් යම්කිසි කාලයක් සීමා සහිත කාලයක් තියෙනවා. හරි. යනවා අපි ඒ හරි උෂ්ණත්වය බලා ගන්න ඕනේ. හරි උෂ්ණත්වය අරගෙන හරි මෙතනදී දැන් ශීතකාලයේ තිබිලා අපි හිතන්නකො එළියට ගත්තා කියලා. ඒක ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ට අත්දැකීම් සමානට ඇති ඔය ආහාර ඒවා පාවිච්චි කරන හැන්ඩල් කරන කෙනෙක් නම් ශීතකරණයේ තියලා දැන් නිකන් අපි ඔය එළිය තියලා ගත්තට වඩා ශීතකරණයේ ටික වෙලාවක් නැත්නම් දවස් දෙකක් තියලා එළියට ගත්තු ආහාරයක් වඩා ඉක්මනින් නරක වෙනවා. ඒකට හේතුව මේකේ ඉන්න ජීවීන් මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද වෙන්නේ? අර අක්‍රිය වෙලා වගේ ඉන්නවා සෑහෙන වෙලාවක්. ඊට පස්සේ එළියට ගත්ත ගමන් ඒගොල්ලන් ප්‍රසස්තත්වය හම්බ වෙනවානේ. හම්බෙච්ච ගමන් අධික කලින්ටත් වඩා අධික ලෙස වර්ධනය වෙනවා. මොකද ඒගොල්ලෝ අර අක්‍රිය වෙලා ඉන්න නිසාත් එක්ක හොඳ වර්ධන වේගයක් පෙන්වන්න කරලා ආහාර ඉක්මනින් නරක වෙන්නේ ඒක හේතුවක් වෙනවා. ඒ චිත්‍රකරණ එළියට ගත්තයින් පස්සේ ඉක්මනට ඒ කරන දේක් කරගන්න ඕනේ. අරගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න කලින්. හරි. උෂ්ණත්වයට අදාළව මේ දේවල් ටික ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. ඊට පස්සේ පරිසරයේ ආර්ද්‍රතාවය. උෂ්ණත්වය හරිය මම ඒක අයින් කරලා ලියන්නම් ඒ කරුණු ටික. දෙවෙනි සාධකය දෙවෙනි බාහිර සාධකය තමයි ආර්ද්‍රතාවය. පරිසරයේ තියෙන ආර්ද්‍රතාවය. නැත්නම් අපි කියනවා humidity. ඉංග්‍රීසි term humidity. ආර්ද්‍රතාවය. ඒ කියන්නේ මොකද්ද? ජල වාෂ්ප ප්‍රමාණය. මේක ගොඩක් වෙලාවට බලපාන සාධකයක්. පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම් මොනවා වෙනවද? ආහාරය ඉක්මනින් නරක වෙන. ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම් ආහාරය ඉක්මනින් නරක වෙන්න බලන්න. ගොඩක් ආහාර ඔය වචන දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට කේක් පෙට්ටි වල එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙන්න ඕනේ නම් මේක keep කියලා දෙනවා. keep cool and dry place. cool and dry place. මේ බලන්න නැත්නම් ඔය ආහාර ඇසුම් වල මේක ගහලා තියෙනවා. අදම බලන්න ගෙදර තියෙන කේක් පෙට්ටියක් හරි බිස්කට් පෙට්ටියක් අරගෙන සිසිල් වියලි ස්ථානයක තබන්න කියනවා. ඒතර මේ සිසිල් වියලි කියන සාධක දෙකෙන්ම අඩු කරලා තියෙන්නේ අපි මේ කතා කරන පළවෙනියට තියෙන සාධක දෙක. සිසිල් වුණාම මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩුයි. කූල් කිව්වේ එක කූල් එකේ විරුද්ධ එක හොට් උණුසුම්. හොට් එකේ ශුද්ධ දින වැඩිම වර්ධන. කූල් වුණාම ටිකක් අඩුයි ඒගොල්ලෝ වර්ධන වේගය. ආර්ද්‍රතාවය කියන්නේ ඒකට wet and dry. dry cool සහ සිසිල් වියලි කියන්නේ ඒකයි. වියලි කියන්නේ මේ රස්නේ කියන එක නෙමෙයි. ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. ඒක ජල වාෂ්ප ප්‍රමාණය අඩු තැනක තිබ්බාම ආහාරයේ ජලය අඩුකම නිසා මොකද ජලය අවශ්‍යයි යාට පරිවෘත්ති පවත්වා ගන්න. ජලය අඩුකම නිසා ඒ වගේ තැන් වලට සුදු ජීවිය එන්නේ නැති වෙන්න ඉඩකඩ වැඩි. යනවා අපි කියනවා දැන් සමහර ආහාර වියලි ආහාර තියෙනවා. දැන් කේක් වර්ග, හරි බිස්කට් වර්ග. ඒ වගේ වියලි ආහාර ගොඩක් වෙලාවට තෙතමනයට පුළුවන් තරම් වළක්වාගෙන ඉන්න ඕනේ. තෙතමන ප්‍රමාණය ඒක කැපුවෙන් පස්සේ දැන් කේක් එකක් තියෙනවා මේ හරි කේක් එකක් තියෙනවා. ඒකේ දින තියෙනවා තව අවුරුද්දක් විතර පස්සේ. නමුත් අපි ඒක කැපුවෙන් පස්සේ අර දිනේ අපිට තියාගන්න බෑ කවදාවත්. ඒකට හේතුව කැපුවෙන් පස්සේ අනිවාර්යෙන් පරිසරයේ බාහිර වායු වලට එක්ක ගැටෙන නිසා ඒකේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. ශුද්ධ ජීවීන් එක තැම්පත් වෙනවා. ඒ නිසා එතන නරක වීම ඉක්මන් වෙනවා. ඒ නිසා අර වියලි ස්ථානයක අඩු ජල ප්‍රමාණයක් අඩු ආර්ද්‍රතාවයක් තියෙන ආහාර ගොඩක් වෙලාවට ජල වාෂ්ප එකතු වෙන්න දෙන්න හොඳ නැහැ. හරි. තුන්වෙනි එක පළවෙනි උෂ්ණත්වය දෙවෙනි ආර්ද්‍රතාවය ඊට පස්සේ ඔක්සිජන් ප්‍රමාණය. ඒ කියන්නේ හොඳ ස්වායු තත්ත්ව තියෙනවා. මේ ගොඩක් වෙලාවට අපිට පාලනය කරන්න අමාරුයි. හරි. ප්‍රධාන වශයෙන්ම මෙතන වායු වල පැවැත්ම කියලා කියන්නේ ඔක්සිජන්. නැත්නම් නයිට්‍රජන් වගේ ගන්නත් පුළුවන්. සමහරක් නයිට්‍රජන් අවශ්‍ය ජීවීන් ඉන්නවා. නමුත් ප්‍රධාන වශයෙන් මෙතනදී ඔක්සිජන් තමයි ආහාර ආරක්ෂක සුද්ධ ජීවීන් ගොඩක් වෙලාවට ස්වායු කට්ටිය. ඒතර ඒගොල්ලන්ට ඔක්සිජන් සැපයීමක් හොඳට ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය අය ඉන්නවා. එතකොට ඒ අයට ඒ අවශ්‍යතාවය හොඳින් තියෙනවා නම් ඒගොල්ලෝ වර්ධනය වෙනවා. ඒතර අපිට වායු වල ගැටෙන එක පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන් නම් ආහාරය එතන අපිට නරක වීමෙන් වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් පොලිතින් එකකින් ඔය කව කරලා තියෙන එකයි බුලන් හදන්න දෙන්න එපා කියලා කියන්නේ නේද? අම්මලයි ඔය බිස්කට් කඩපුවම බුලන් හදන්න දෙන්න එපා කියන්නේ මේ හේතුව නිසා ප්‍රධාන වශයෙන්. හරි?
වායුව හොඳට ස්වායත්ත තත්ත්වයට හදලා දුන්නාන් පස්සේ ඒක නරක වීමට බලපාන. හරි. ඒක තමයි ප්‍රධාන වශයෙන් බාහිර සාධක වලට මෙතන නිර්වාය තත්ත්වයක් තියෙනවා. නිර්වාය තත්ත්ව වලින් ආහාර දැන් අපි පැසීමේම අපි කතා කරේ. ඒවා නිර්වායුනේ. නිර්වාය තත්ත්වයටදී ඔක්සිජන් තිබුණොත් එයාට ගැටලුවක් වෙනවා. ඒක ස්වායු ජීවීන්ට ඔක්සිජන් නැති වුණොත් ඒක ගැටලුවක් වෙනවා. ඒ කතා කරේ එතකොට බාහිර සාධක ගැන. ඊට පස්සේ අභ්‍යන්තර සාධක ගැන බලමු අපි. අභ්‍යන්තර සාධක තියෙනවා හතරක්. අභ්‍යන්තර සාධක. ඒ කියන්නේ ආහාරය තුල තියෙන සාධක මොනවද කියන්නේ? ප්‍රධාන වශයෙන්ම pH. පළවෙනි එක pH එක. ඒ කියන්නේ ආහාරයක් තුළ දැන් පළතුරු ගෙඩියක් කියලා ගන්නකො. ඒ පළතුරු ගෙඩිය ඇතුලේ තියෙන pH අගය කොච්චරද? pH අගය ගත්තයින් පස්සේ ගොඩක් වෙලාවට මේක විචලනය වෙනවා ජීවීන් අතර. ප්‍රධාන වශයෙන් බැක්ටීරියාව අපි කියනවා pH 5 7 අතර තමයි බැක්ටීරියාවේ හොඳ වර්ධනයක් පෙන්වන්න කරන්නේ. ඒ කියන්නේ අපි උදාසීන මට්ටමට දානෝනේ පොඩ්ඩක් ආම්ලික උදාසීන මට්ටමට ළඟ pH අගයක තමයි බැක්ටීරියාව ප්‍රධාන වශයෙන් වර්ධනය වෙන්නේ. දිලීර වලට පුළුල් පරාසයක් තියෙනවා. දිලීර වල අපි කියනවා pH 2 10. හරි. pH 2 10 වගේ පරාසයක කවර වර්ධනය වෙනවද? දිලීර වර්ධනය වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියනවා විතරක් නෙමෙයි ඒක අපි දකිනවා. ඔයගොල්ලෝ ප්‍රායෝගිකව අත්දැකීම් ඇති. හරි කුසියට එකපාරක් දෙපාරක් ගිහිලා තියෙනවා නේද? ඔය ආම්ලික ආහාර. ඒ කියන්නේ මේ දෙහි සියඹල හරි ඒ වගේ ආම්ලික ආහාර ගොඩක් වෙලාවට නරක වෙන්නේ කවුරු මගින්ද? බැක්ටීරියා මගින්ද දිලීර මගින්ද? මෙතන මේක දිහා බලලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. මෙයාලා මගින්නේ දිලීර මගින් තමයි ප්‍රධාන වශයෙන් ඔය දෙහි දොඩාන ඒ වගේ අර ආම්ලික ගතියක් තියෙන පළතුරු එහෙම ගොඩක් වෙලාවට මූලික වෙන අන්නසිය මොන පුස් හැදෙන එක තමයි ඒගොල්ලන් මුලින්ම වෙන්නේ. හරි. ඒ යම් තාක් කාලෙක පුස් හැදිලා ඊට පස්සේ තමයි අර සෙවල ගතියක් මැලියන් හදන්න එහෙම දායක වෙන්නේ බැක්ටීරියාව. ඒක මුලින්ම හැදෙන්නේ පුස්. ඒගොල්ලන්ගේ අර දිලීර ජාල මයිසිලියම් අපිට පේන්න ගන්නවා කාලයක් යනවා. මූලිකව. ඒ යනවා ඒකට හේතු වෙන්නේ මේගොල්ලන්ට pH අඩුවක් එකදී ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. හරි. ලොකු පරාසයක් තියෙන pH 2 10. බැක්ටීරියාව ගොඩක් වෙලාවට එන්නේ අර කිරි මස් මාළු ඒ වගේ අර ඒවට මූලිකවම යන බැක්ටීරියාව. මේ වගේ ආහාර තිබ්බම මේකට බැක්ටීරියාව යන්නේ නැති හින්දා දිලීර වලට ඒකේ chance එකක් එනවා. ඒ ආහාරයේ තියෙන පෝෂක ද්‍රව්‍ය ටික ලබා ගැනීම සඳහා. යනවා එතන ඒ pH අගයට දාලා ඒ දේවල් ටික ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හරි පරාසයක් මත වර්ධනය වෙනවා. බැරිලා ඒක එහා මෙහා වුණා. pH අගේ අඩු වැඩි වීම වෙනකොට මොකද වෙන්නේ? මෙයාලගේ වර්ධනයක් අඩු වෙනවා. ඒ කියන්නේ pH 4 3 වගේ වෙනකොට බැක්ටීරියා වර්ධනය අඩු වෙනවා. මීටතර pH අගේ අඩු නම් දිලීර වලට වර්ධනය වෙන්න බැරි තත්ත්වයක් එතන තියෙනවා. ආහාරයක් ගත්තාම මීටතර අඩු pH නැහැ. එහෙනම් අපිට කන්නත් බෑ නේද? ආහාරයෙන් ගොඩක් වෙලාවට මේ පරාසය කියන්නේ 3 pH 3 8 වගේ පරාසයක් තමයි ආහාර වල ගොඩක් වෙලාවට තියෙන්නේ. හරි. අඹුල් ජාති වල උනත් එච්චර ලොකුවට මේ pH එකට විතර යන ඇඹුල් ඒවා නැහැ. හරි. එහෙනම් ඒක අම්මනේ බොන්න ඕන. හරි. ඒක පළවෙනි එක pH. දෙවෙනි එක ආහාරයේ තියෙන තෙතමනය. ආහාරය තුල තියෙන තෙතමනය. දැන් මෙතන කියේ මොකද්ද? ආර්ද්‍රතාවය කිව්වේ ඒ වායු ගෝලයේ තියෙන ජඩ ප්‍රමාණය. ඒකත් බලපානවා. ඒක අමතරව තෙතමනය වැඩි ආහාර. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මස් මාළු කියලා ගන්නකො. මාළු වල ලොකු තෙතමනයක් තියෙනවා. ඒ කියන්නේ මොදින් හින්දා පිටියලා ගන්න පුළුවන්. එහෙම නෙමෙයි ජීවි දෙයක්. දැන් අපේ උන මස් කැලක් ගත්තොත් කපලා ඒකේ ලොකු තෙතමනයක් තියෙනවා. ජල ප්‍රමාණය, රුධිරය, ඊට පස්සේ ඒ තරල ප්‍රමාණය වැඩිනේ. හරි ජීවියෙකුයි ගත්තාම මෙයාගේ නරක වෙන්න තියෙන හැකියාව වැඩි. මොකද හොඳ ජල සැපයීමක් යට තියෙනකොට තරල පෝෂක තියෙනවා. ඊට පස්සේ ජලය තියෙනවා. ඒතර යම් කිසි සුදු ජීවියෙකුට එතන වර්ධනය වෙන ප්‍රශස්ත තත්ත්ව තියෙනවා. හැබැයි මෙයාගේ මාළු මොකද කරන්නේ? මාළු විකුණ ගන්න ලැබුණාම ඒක කරවල දානවා. ළමයින්ව කරවල වේලන්න ගෙනියනවා කියලා කියන්නේ ඒ වගේ කරවල දානවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ තියෙන තෙතමන ප්‍රමාණය පුළුවන් තරම් මොන වෙලා යනවද? අඩු වෙලා යනවා. ඒක වැඩි කරන්න මොනවද දාන්න? රුණුත් දානවා. රුණු එකතු කරනවා. ඒ මොකද රුණු එකතු කරන්නේ? එතකොට ඉක්මනින් අභ්‍යන්තරයේ තියෙන ජලය ටික ඉක්මනින් බාහිරට ගමන් කරනවා. රුණු දාපුවා. මොකද බාහිරේ ඒක ජලය වැඩි වෙනවනේ. ඒතකොට ජලය බාහිරේ අඩු වෙනවා. දැන් මේ මාල් කැලක් තිබුණා කියලා හිතන්නකෝ. මම මාල් කැලක් ඔන්න තිබුණා.
මේ මාළු කෑල්ලේ මොනවා වෙනවද අපි දානවා උඩට ලුණු. ලුණු දාපුවම මොකද වෙන්නේ මේ මතු පිට මොනවා වෙනවද? මතු පිට ඉස්සරේ ජලය පොය අඩු වෙනවා. ලුණු දානවනේ. එතකොට මොකද වෙන්නේ? ඇතුලේ තියෙන මේ අභ්‍යන්තරයේ තියෙන ජලය ඉක්මනින් ඒක එළියට යනවා කාර්යක්ෂමව. මෙතන ජලය පොය වැඩි, මෙතන ජලය පොය අඩු වෙනවනේ. එතකොට උඩට ආවම පස්සේ ඒ ටික වත් වෙලා යනවා. ඒකයි ලුණු දාන්නේ. ඒතර කරවල වලට මේ වෙනමත් ලුණු දානවා. ඒකයි කරවල ගොඩක් ලුණු දාන්නේ කියලා කියන්නේ. එතකොට එහෙම ඇවිල්ලා එතකොට මේවා අවුවෙන් තියන්නේ අවුවේ සුළං සහිත ප්‍රදේශ වල තිබ්බම මේ උඩට එන ජලය ටග්ගාල වෙන්නා කියලා හොඳට කරවල වේලෙනවා. මාළු වේලෙනවා. එතකොට කරවල වෙනවා. ඒවා මොකද මේ දියු කාලයක් තියාගන්න පුළුවන්. හරි. දැන් සමහර කරවල කඩවල තියෙන අවුරුද්ද විතර කලින් කරවල ඉතින් ගැටලුවක් නැහැ. කෑවම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේ එහෙම වෙනවා. මාළුවෙම තියාගන්න බෑ. මාළුව දවස් 6 2යි එහෙමනේ උපරිම පුළුවන්. ඒකට හේතු වෙන්නේ තෙතමනේ. ඒතර මේකට අර ඉස්සර ඉඳලා භාවිතා කරන ආහාර පරිරක්ෂණ ක්‍රමයක් තමයි වියලීම. මේවා මාළු විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ඔය විදිහට වියලීමෙන් අපි ඉදිරි කාල සඳහා ඒවා ගබඩා කර ගැනීම සිද්ධ කරනවා. බිම් මල් වර්ග ඊට පස්සේ ඔය කොස් එහෙම දැන් නම් ඒවා ගොඩක් කරන්නේ නැහැ. ඉස්සර ඔය අටු කොස් කියලා එම අහලා ඇති. අපේ පරම්පරාවේ ඒවා ලොකුවට භාවිතයක් වෙලා නැහැ. අපිටත් කලින් අපේ අම්මලා තාත්තලා පරම්පරාව තමයි ගොඩක් ඒවා තිබුණේ. වර්තමානයේ වෙද්දී ඒවා ඉතින් කුඩු සිටි වල තියෙනවා ඒක කොහොම. හරි අටුකොස් කියලා කරලා දෙනවා. මොනවද දන්නේ නැහැ නේද? ඔව්. හරි. ඒතකොට තෙතමන ප්‍රමාණය බලපෑම මේ විදිහට නම් වැඩි තෙතමන ප්‍රමාණයක් තියෙන ඒවා වැඩිපුර ආහාර නරක වීම සිද්ධ වෙන්න පුළුවන්. අඩු තෙතමන ප්‍රමාණයක්. අපි කියන වියලි ආහාර කියලා. ඔය ගම් වතුරේම ගලපුවම කියනවා වියලි ආහාර දෙන්න ලබා දෙන්න කියලා. ඉතින් මොකද ඒකට අර කාලයක් තියාගෙන ඒවට භාවිත කරන්න පුළුවන්. වියලි ආහාර කියලා අපි මේ ගිහිල්ලා දෙන්න මොනවද? එළවලු, මඤ්ඤොක්කා ඒ වගේ ඉන්නවා නේද? වියලි ආහාර කියලා කියන්නේ පරිප්පු, සීනි, බිස්කට් වර්ග, කිරිපිටි ඒවනේ. ඒවා තමයි ඒතර වියලි ආහාර කාලයක් තියාගන්න පුළුවන් ආහාර. නැත්නම් තෙතමනේ අඩු තෙතමන ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඒතර pH අගය තෙතමනය ඊළඟට තුන්වෙනි කාරණාව මොකද්ද? ආහාරයේ තියෙන පෝෂක. මේකත් වැදගත් සාධකයක් වෙනවා. ආහාරයේ හොඳට පෝෂක නියුට්‍රියන්ට්ස් වලින් රිච් නම්. ඒ කියන්නේ නියුට්‍රියන්ට්ස් පෝෂක හොඳින් පොහොසත් ආහාරයක් නම් පෝෂක වලින් මොනවා වෙනවද? ඒකට තියෙන අවදානම වැඩි. උදාහරණයක් විදිහට කිරි, බිත්තර, මස් ඒවා මොකද වෙන හොඳ පෝෂක තියෙනවානේ ප්‍රෝටීන්ද, කාබෝහයිඩ්‍රේට් හොඳට ගබඩා වෙලා තියෙන ආහාර සත්ව ආහාර කියන්නේ. ඒතකොට ඒවෙන් මොකද වෙන්නේ හොඳ පෝෂක ප්‍රමාණයක් තියෙන හින්දා බැක්ටීරියාවෙන්ම මේ දැක්කම දුවගෙන එන්නේ. හරි. දුවගෙන ඇවිල්ලා මොකද කරන්නේ? මේක ආසාදනය නැත්නම් මේ තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට මොකද වෙන්නේ අනිත් ආහාර වලට සාපේක්ෂව වැඩි වේගයකින් මේ පෝෂක වැඩි මේ වගේ ආහාර නරක වීමට හේතුවක් වෙනවා. එනවා පෝෂක ප්‍රමාණයත් ඒ විදිහට බලනවා. අවසානයේ තමයි ආහාරයේ තියෙන ජෛව විද්‍යාත්මක ස්වභාවය. ජෛව විද්‍යාත්මක ස්වභාවය. ඒ කියන්නේ ආහාරයේ හොඳ කට්ටක්. හිතන්නකො සමහර ඒවා දැන් බිත්තර කටුව කියලා අපි කියනවා. ඊට පස්සේ අපෝ ලෙල් පොත්ත කියලා අපි සඳහන් කරන්නේ. ඒතර ඒවා හොඳ ඝනකම්ම හොඳට ආවරණයක් ඇතුව තියෙනවා නම් ඒවා ගොඩක් කරලා නරක වෙනවා අඩු. දැන් දියුල් වගේ ගන්නකො දියුල් එහෙම ගොඩක් දියුල් බෙලි වගේ ඒවා නරක වෙන්නේ නැහැ ලේසියට. හරි අර පොඩි මේ ඇස් කියලා අපි කියන්නේ නේද? මේක තියෙනවා උඩ නිකන් නැටල් සයිඩ් එක තැනින් තමයි ගොඩක් වෙලාවට නරක වෙන්නේ. එහෙම වුණොත් ඇරෙන්න නැත්නම් සාමාන්‍ය දියුල් ගෙඩියක් වගේ ගත්තාම ඒක ලේසියෙන් නරක වෙන්නේ. ඊට පස්සේ අන්නස්සි වුණත් එහෙමයි. ටිකක් කල ඔරොත්තු දෙනවා. මොකද ඒවා හොඳ ආවරණයක් තියෙනවා. නමුත් දැන් ඔය නිකන් අඹ වගේ ගත්තොත් අඹ ගෙඩියක් බොහොම ඉක්මනට නරක වෙනවා නේ. කෙහෙල් ගෙඩියක් ගත්තමත් එහෙමයි. ඒවා නරක වෙනවා ටක්කා. ඒකට හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන් ඒවා අර ජෛව විද්‍යාත්මක ස්වභාවය දෙන්නට බලපානවා. හොඳ ආරක්ෂිත ආවරණ උපක්‍රමයක් ගාව තියෙනවා නම් ගොඩක් වෙලාවට එයා සුරක්ෂිතව පවතිනවා. ඒ විදිහට සුරක්ෂිතව පවතිනවා. බිත්තර කටුවක් පැවතීම අපිට ප්‍රයෝජනයක් වෙනවා. කිකිලියම කටුවක් නැතුව දැම්ම නම් ජොස් ගාලා නේද? ද්‍රාවණය කරා මොන වෙනවද? කට්ටක් නැති බිත්තර අපිට ඒවා කොහොමද තියාගන්න වෙන්නේ නැහැ. පොඩි කාලයක් ගන්න නේද? හරි. ඒ අනුව එතනින් ඒ ටික. ඒ කියන්නේ මේ කතා කරේ මොනවද? බලපාන සාධක. ආහාරයක් නරක වෙන්න බලපාන සාධක. එතනින් බාහිර සාධක විදිහට උෂ්ණත්වය, ඒ කියන්නේ පරිසරය. හරි පරිසරයේ තියෙන උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ වායු වර්ග. ඒ කියන්නේ ඔක්සිජන්
ඔක්සිජන් ප්‍රධාන වශයෙන්ම. ඒතර ඔක්සිජන් ඇති හෝ නැති තත්ත්ව. සමහරක් අයට ආහාර නරක කරන්න නිරෝධ තත්ත්ව ඕනේ. එහෙම වුණොත් එයාට ඔක්සිජන් තිබුණොත් ඒක ගැටලුවක් වෙනවා. ස්වායු කට්ටියට ඔක්සිජන් නැති වුණොත් ගැටලුවක් වෙනවා. ඒතර ඒ අනුව මේ මන්ත්‍රය ඒක රඳාපවතිනවා. ඊට පස්සේ අභ්‍යන්තර සාධක විදිහට pH යගේ මේ කරුණු ටික ඊට පස්සේ තෙතමන ප්‍රමාණය, පෝෂක ප්‍රමාණය සහ ආහාරයේ තියෙන ජෛව විද්‍යාත්මක ස්වභාවය කියන කාරණා ටික ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ. ආහාරය නරක වෙන්න බලපාන සාධක ඔස්සේ. ඊට පස්සේ මේ කොටසේ අවසාන මාතෘකාව තමයි ආහාර නරක වීම නිසා අපිට ඇති වෙන මිනිසාට ඇති වෙන රෝග. රෝගාබාධ බලපෑම් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ මෙතන. හරි. ඒකේ රෝග ඇති කරන සුද්ධ ජීවීන් පොඩ්ඩක් අපි ලියා ගන්න ඕනේ. ඒ ටික ඕගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනේ. පළවෙනි එක නම් සැල්මොනෙල්ලා. මුලසන්නිපාතයෙන්ම මේ අඩුම ගන්න මේ ගණනාවයක් නේ. මේක ස්පෙසිස් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපෝ විබ්‍රියෝ. විබ්‍රියෝ කොලරේ කියලා යන්නේ ඒකම SP කියලා දාන්න. අපෝ ෂීජෙල්ලා. ෂීජෙල්ලා. හරි. තව කවුද ඉන්නේ? ස්ටැෆයිලෝකොකස්. ස්ටැෆයිලෝකොකස්. Coccus. C-O-C-C-U-S. Staphylococcus. C-C-C-U-S. Aureus. yang berbagai nama dengan A-U-R-E. Apa Clostridium botulinum. Clostridium මෙයාව කලින් මේ ගණය හම්බුණා. Clostridium ඒ හැබැයි ටෙටනි කලින් විඩගැස්ම දන්තායුනේ ටෙටනි ආහාර විෂ වෙන්න සම්බන්ධ කෙනෙක් ඉන්නවා Clostridium botulinum කියලා. botulinum ඔන්න ඔය කට්ටිය ප්‍රධාන වශයෙන් හරි. Aspergillus flavors Aspergillus කට්ටියකුත් දායක වෙනවා. මේක මේ කට්ටිය හරි Aspergillus දිලීර වර්ගයක් නේද? මෙයාලා දායක වෙනවා. අදංග මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් හදන්නේ මෙයාලා උණුසන්නිපාත. මෙයා කොලරා. මෙයා මොකද කරන්නේ? ආහාර විෂ වීම ප්‍රධාන වශයෙන් ආහාර විෂ වීම එහෙම නැත්නම් අතිසාරය කියලා අපිට කියන්න පුළුවන්. අතිසාරය කියන්නේ ෂීජෙල්ලා. මේ කට්ටිය මේ දෙන්නම ආහාර විෂ වීම. මෙයා ඇෆ්ලටොක්සින් මෙන්න මේ නමයෙන් පොඩ්ඩක් විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඔලුවට දාගන්න හරි. ඇෆ්ලටොක්සින් මේක ආහාර විෂ වීම නිසා ඇති වෙන රෝගයක් හරි. ටොක්සින් කියලා කියන්නේ හරි විෂනේ. මෙයා හදන විෂ වර්ගයක්. හරි. ඒ වගේ තැන් ගොඩක් වෙලාවට MCQ වල එහෙම ඕගොල්ලන්ට වරද්දන්න ඒවා තමයි දෙන්නේ. හරි. ඊට පස්සේ ඒ යටතේ ප්‍රධාන වශයෙන් ආහාරයක් ගත්තයින් පස්සේ හරි මේකේ ඒගොල්ලෝ ආහාරයකට ඇතුළු වුණායින් පස්සේ හරි අපි ගමුකෝ මෙහෙම මොකක් හරි ආහාරයක් රෝල්ස් එකක් කියන්නකෝ නේද රෝල්ස් එකක් තියෙනවා ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ හොඳට නරක වෙන්න සාධක තියෙනවා අර බැක්ටීරියාව දැක්කම දුවගෙන එනවා කියන්නේ ඒ වගේ තමයි රෝල්ස් එකක් දැක්කම දුවගෙන එනවා ඒ රෝල් එකක් කියලා කියන්නේ ඔය එතන මේක විතරක් තියෙනවා ඔයාට අවශ්‍ය කරන ඔක්කොම සාධක තියෙනවා එතන මෙයාට අර දැන් එතනින් බැරි වෙලාවට මේකට ගියොත් බැක්ටීරියාවක් වගේ දෙයක් කෙනෙක් මේක ඉතා ඉක්මනින් නරක වීම සිද්ධ වෙනවා. එතන මේකෙදී නරක වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර ආසාදන කියලා අපි කියනවා. ආපහු විෂ වීම. ආහාර විෂ වීම. ආසාදන ගත්තාම ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කට්ටිය. මෙයාලා ආසාදන මෙන්න මේ කට්ටිය අපිට කියන්න පුළුවන් ආසාදන. කියන්නේ ආසාදනයක් කියපුවම ඉතින් එච්චරම ලොකු ගැටලුවක් නැහැ මේ විෂය. හරිද පොඩ්ඩක් ඉතින් টয়ලට් එකේ ඉන්න වෙන වෙලාව වැඩි වෙනවනේ. ඒක තමයි වෙන්නේ ආසාදනයක් කරනවා. හරි. මේ කට්ටිය ඇතිලා ඉතින් අතිසාරය පාචනය ඊට පස්සේ නේද? ඉවරයක් නැහැ නේද? බේත් දීලා ඉතින් ගුරු බොනවා එක එක ඒවා බීක බීලා කොහොම හරි ඉතින් හොඳ කරගන්න වෙනවා. ඒ කියන්නේ කට්ටිය අපේ ආහාර මාර්ගය ඉවත් කරන්නනේ යන්නේ දායක වෙන්නේ නේද? ආහාර ජීර්ණය කරන්නේ නැහැ. ඒතකොට ජීර්ණය
නවත්තලා මේ සුද්ධ ජීවය කොහොම හරි පිට කරගන්න තියෙන අනුවර්තනයක් තමයි පාචනය කියන පාචන තත්ත්වය තියෙන්නේ. ඒක ගොඩක් රෝගවල රෝග ලක්ෂණයක් නේ. ආහාර මාර්ගයට ඇතුළු වුණොත් විස බීජය එතනින් ක්‍රියාත්මක වෙන්නේ කෙලින්ම පාචන තත්ත්වය. ඒතර එහෙම නැති වෙලා කොහොම හරි මේ තත්ත්ව සුව වෙනවා බොහෝ වෙලාවට අර මරණීය තත්ත්ව ඇති වෙනවා අඩුයි ආසාදන වලින්. හරි කොහොම හරි බේත් දීලා හරි මේක සුව කරගන්න පුළුවන්. නමුත් විෂවීම කියලා කියන්නේ මේ ආහාරය මත මේ සුද්ධ ජීවීන් මොනවා නිපදවනවද? දූලක. දූලක වර්ග විවිධ දූලක වර්ග නිපදවනවා. හරි. එහෙම දූලක මේ නිපදවන පස්සේ මොකද වෙන්නේ? ඒවෙන් ඇති වෙන බලපෑම ගොඩක් වැඩි. ඒවෙන් ඇති වෙන බලපෑම වැඩි ගොඩක් ක්ෂණිකව මේ මරණයට නම්පත් වෙන්න පුළුවන් විෂ වර්ග මේගොල්ලෝ නිපදවනවා. හරි. උදාහරණයක් විදිහට මේ බොටුලින ඊට පස්සේ අවරියස් ස්ටෙපලොකොකස් අවරියස් කියන කෙනා. ඒගොල්ලෝ විශේෂයෙන්ම දැන් මේ වගේ ආහාරයක ඔය අපරිසිදු විදිහට හරි මේවා තියෙන මාළු පිළි ඒවා මේවා හදන හැටි ඔයගොල්ලෝ දැකලා නැහැ. පිට ලස්සනට තියෙන කඩේ හොටලේ විතරයි ඔයගොල්ලෝ පේන්නේ. නමුත් ඒවා උස්සියකට එහෙම ගියොත් ඇත්තටම අපි මේ තත්ත්වේ රෝල්ස් කාලා ජීවත් වෙන එකත් හොඳයි කියලා හිතෙනවා. ඒ තරම් ගොඩක් අපරිසිදු වලින් විදිහට තමයි ගොඩක් ලංකාවේ ඒවා නිෂ්පාදනය කිරීම කරන්නේ. ඔය පේන්න තැනක අදාන් තිබුණා ගොඩක් වෙලාවට ඒවා මේ මාළු පිළි ඒවා මේවා කිසිම ඉතින් අර සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැතුව මැස්ස වහනවා ඒවා පණුව එකතු වෙනවා එහෙම තමයි ඔය හදන්නේ තියෙන්නේ. තම්බලා රත් කරලා දුන්නාන් පස්සේ ඉතින් අපිට හොයන්න බෑනේ පණුවද මොකද කියලා. ඒ අනුව ඒ වගේ තත්ත්ව නිසා මේ විෂ වීම මේ වගේ බැක්ටීරියාව එතන ක්‍රියාත්මක වෙලා විෂ වීම තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඒ තත්ත්ව බරපතලයි කියලා කියනවා විෂ වීම. ආහාර විෂ වීම. හරි. එහෙනම් කෙටි කාලයක් තුළ තමන්ගේ රෝග ලක්ෂණ එනවා. ආසාදනයකින් එහෙම කෙටි කාලයක් නෙමෙයි දිනයක් දවසක් දෙකක් පහු වෙලා තමයි ඒකේ රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්න. දරුණු තත්ත්වයට යන්නේ ගොඩක් සතියක් විතර ගියන් පස්සේ දවස් කිහිපයක්. හරි. කෙසේ හෝ ඉතින් මේ දෙවර්ගයෙන්ම අපිට බලපෑම් ඇති වෙනවා. ඉතින් ওই දෙවර්ගයෙන්ම වළක්වා ගන්න අපිට තියෙන්නේ පුළුවන් තරම් සෞඛ්‍ය ආරක්ෂිතව නේද? ගෙදර ආදන ආහාරයක් ඔය කඩේ කඩ කෑම පුළුවන් තරම් අඩු කරලා හරි ගෙදර තමන්ට විශ්වාසය ඇතුව හදා ගන්න පුළුවන් නේද? අම්මලා හදන ආහාර ගොඩක් අය කන්නේ නේද? කඩෙන් එහෙම රයිස් හරි කොත්තු හරි එහෙම තමයි කන්න බලන්නේ. ඒවෙන් ගොඩක් වෙලාවට මේ ආසාදන ඇති වෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. ඒවා කිසිම පිළිසිදුවක් එහෙම මුකුත් කරන්නේ නැතුවනේ හදන්නේ. ඒ නිසා ඊට පස්සේ අවසාන වෙන්නේ වෛරස් වලින් සමහර ආහාර විෂ වීම. හරි වෛරස් වලින් ආහාර වල ආසාදන විෂ වීම වගේ ඇති වෙන්න පුළුවන් වෛරස් වලට. හරි යම් අවස්ථාවක බවන්නේක ප්‍රකාශයක් දුන්නොත් වෛරස් මගින් ආහාර වල තත්ත්ව නැත්නම් ආහාර නරක වීමට වෛරස් දායක නොවේ කියලා ඒක වැරදි. වෛරස් වලින් ආහාර වල රෝග තත්ත්ව ඇති කරන්න පුළුවන් ආහාර වල නරක වීම දේවල් ඇති කරලා. හරි හොඳයි. ඒ අනුව ඒක තමයි ප්‍රධාන වශයෙන්ම ආහාර නරක වීම කෙරෙහි සුද්ධ ජීවීන්ගේ බලපෑම කියලා අපි කතා කරන්නේ. හරි. මේ නම් ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න. හරි. සුද්ධ ජීවීන්ගේ නම් ටික තව අපිට ඒක කලිනුත් හම්බුණා. වගුකේම රෝග ඇති කරන ව්‍යාජනක සුද්ධ ජීවීන් හා රෝග කියලා අපි කතා කරේ මාස වලටදී. එතනින් යනට ඊට පස්සේ කර්මාන්ත පාඩමේ හම්බුණා සුද්ධ ජීවීන් කීපයක්. ඒ නම් මතක තියාගන්න පුළුවන් තරමක් ඕගොල්ලෝ මොකද ඒ නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක ලියද්දී ඒ නම් සඳහන් කරන්න වෙනවා. හරි. එහෙනම් මෙතනින් මයික්‍රෝබයොලොජි වලට අදාළ කොටස් ටික සම්පූර්ණ වෙනවා. මේ අපි කරේ අවසාන වීඩියෝ එක මයික්‍රෝබයොලොජි වලට අදාළව සුද්ධ ජීවීන් වලට අදාළව. ඒතර ඒ අනුව මෙතනින් තව පාඩමක් ඕගොල්ලන්ගේ සිලබස් එකේ අපි මේ YouTube ක්ලාස් එකෙන් කවර් කරලා තියෙනවා. එතකොට දැනට අපිට ඉතුරු වෙලා තියෙන තව 5 වෙනි එකකේ කොටසක්, 7 වෙනි එකකේ කොටසක් සහ 10 වෙනි එකකේ කොටස. ඒ හැම පාඩමක් පටන් ගන්න තියෙන මේ වෙද්දි 5 7 දෙකේ 50%කට වැඩි ප්‍රමාණයක් දැනට ඉවරයි. මේ දෙකත් ඉවර වුණාන් පස්සේ ඔයගොල්ලන්ට සිලබස් එකේ සියලුම පාඩම් ටික තියරි පාර්ට්ස් ටික සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඒකම ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් වෙනම තියෙනවා අපි එක 1000ක් පේ කරලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒකත් අපි තව කොටස් කිහිපයක් දාන්න තියෙනවා. ආය මොඩල් පේපර්ස් කරන ඒකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. දැනට අපි පේපර්ස් දෙකක් ඉවර කරලා තියෙන මේ වෙද්දි ඒකෙත් පේපර්ස් 10ක් වෙනකම් අපි ෆුල් පේපර්ස් මොඩල් පේපර්ස් විදියට ගොඩක් ඉහළ තත්ත්ව විභාග මට්ටමටම අදාළ පේපර්ස් මම හදලා තියෙනවා. ඒකට ඒකත් ඔයගොල්ලෝ අරගෙන බලන්න. මොකද මේ හැම එකේම අවසාන ප්‍රතිඵලය විදියට තමයි ඔයගොල්ලෝ ඒක පේපර්ස් වලට කොහොමද ලියන්නේ, ඒවා සාර්ථක වෙන්නේ කොහොමද කියන එක මත තමයි අවසාන ඔයගොල්ලන්ගේ ලකුණු තීරණය වෙන්නේ.
ඔයගොල්ලෝ කාලයක් තිස්සේ ඩ්‍රයිවිං පුරුදු වෙලා ට්‍රයිල් එක පෙන්නන දවසට ඉවරලා මොකක් හරි පිස්සුවක් එළියොත් මේ ලයිසන් එක හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි. හරි. ඒ හින්දා අපි අර අන්තිම විදිහට මේ පාඩම් ටික ඔක්කොම හරියට හදාගෙන තේරුම් අරන් පාඩම් කරලා ඔක්කොම කරලා පේපර්ස් ටිකක් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලෝ සාර්ථකයි කියලා කියාගන්න පුළුවන් වෙන්නේ ලකුණ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. එහෙනම් මයික්‍රෝබයොලොජි මෙතනින් අවසන් වෙනවා. සියලු දෙනාටම හරි.